නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ දහම් කැඩපත උතුම් සදහම් පිළිසඳර අද දවසෙත් ඔබට සමීප කරමින් අපි ඔබ ඊටම දයාවෙන් මුණ ගැහෙනවා මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන්. ඉතින් ගුරු දෙවිඳුන්ගේ ආශිර්වාදයෙන් මේ සියල්ල අපි පළමුවෙන් ගුරු දෙවිඳුන් වන්දනමාන කරගන්නවා. ඉතින් ගුරු දෙවිඳුන්ගේ ආශිර්වාදයෙන්ම මේ උතුම් සදහම් පිළිසඳර පිණිස අද දවසෙත් වැඩමවන්නට යෙදුන අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ ගරුතර මහා සංඝරුවන අපි හැම දිනම පළමු කොට දෙපා නැමද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඉතින් දැන් අපි සිහිපත් කරගන්නම් අද සදැහැති දායකත්වයේ පිළිබඳව. අද දායකත්වයේ දරන්නේ කඩවත ගෝණහේන යන ලිපිනේ පදිංචි පින්වත් සුසිලා ජයසේකර මහත්මිය සහ සුනීතා ජයසේකර මහත්මිය විසින්. ඉතින් මේ පින්වන්ත හැමදෙනාම සිහිපත් කරගෙන ඒක රාශී කරගෙන පිනැති ඔබ හැමදෙනාමත් කැටුව අද දවසෙත් සදහම් පිළිසඳර පවත්වන්න අපි සූදානම් වනවා. නැවතත් අපි මහා සංඝරත්නයේ ගෞරවයෙන් වන්දනාමාන කරගනිමු. ස්වාමීනි අපට අනුකම්පාවෙන් මෙතෙන් සිට අද දවසෙත් අනුශාසනාවන් සිදු කරනසේක්වා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්දාය. සියලු දෙනාටම තිරුවන් සරණයි. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්නි, පින්වත් මහත්මයා, අපි එතකොට මේ 44ක ඥානයන් උපදවල දෙන සුන්දර දේශනාවක් තමයි අපි කතා බහ කරමින් හිටියේ. එහෙමයි ස්වාමී. එතකොට අපි මේ විද්දී ආර්ය ශ්‍රාවකයා මේ තමන්ගේ මානසිකව තමන් වෙහෙස මහන්සි වෙලා පෙරලන්න පුළුවන්කමක් තියෙනවා ආර්ය ශ්‍රාවකයට. මානසික පෙරලියක්. එහෙමයි ස්වාමීනි. ආකල්පමය වශයෙන් තමයි කරන්න තියෙන්නේ. එහෙමයි. එතකොට ආකල්පමය වශයෙන් ඒ කෙනා ඒක පෙරලනකොට දෘෂ්ටිමය වශයෙන් තමයි යාගේ පෙරලිය ඇති වෙන්නේ. හිතන් දැන් සාමාන්‍ය ලෝක සත්‍යය ගත්තොත් එහෙම කාම සංකල්පනාවේ එළියලි. ව්‍යාපාද සංකල්පනාවේ එළියලි, හිංසා සංකල්පනාවල එළියලි ඉන්නේ. එහෙමයි ස්වාමීනි. එතකොට විවිධ වැරදි අදහස් කල්පනා කරමින් බුදුරජාණන් වහන්සේ ලංකාවේ ඉපදුනාද කියලා කල්පනා කර කර සමහර කට්ටිය. එහෙමයි. එතකොට නිවන් දකින්නේ මෙහිමයි කියලා පුද්ගලික මතවාද කියලා තියෙද්දි ඒතරේ පුද්ගලික මතවාද අහමින් ඒතර මානසික වේව කල්පනා කරමින් යනකොට එයාගේ දෘෂ්ටි සම්පත්තිය විනාශ වෙනවා. වැරදි දෘෂ්ටි වලට තමයි ඔක්කොම හිත යන්නේ. එතකොට වැරදි අදහස් වලට තමයි හිත බැසගන්නේ. එතකොට වැරදි අදහස් තුළ හිත බැස ගන්න සත්‍යය විනාශ වෙනවා. ඒක සත්‍යයගේ ජීවිතේ විනාශ වෙලා යනවා. ස්වාමීනි පුදුම අනතුරක් දැන් කාම සංකල්පනාව ආදි වශයෙන් ඒවා බහුල කොට හිතේ පවතිනකොට මගත් නොදෙනී යනවා කියන ඒක මග ප්‍රකට වෙන්නේ. එහෙමයි ස්වාමීනි. මග ප්‍රකට වෙන්නේ. එහෙ. එතකොට බුදු කෙනෙක් පහළ වෙලා මේ දෙව් මිනිස් ලෝකයාගේ මේ ධර්මයෙන් දෙව් මිනිස් ලෝකයාගේ චිත්තසංතාන තුළ ප්‍රසාදේ උපද්දලා ධර්මයේ. එහෙමයි ස්වාමී. කාමයෙන් වෙන් වෙච්ච දෙයක් ඒක. ප්‍රඥා ලෝකේ උපදින දෙයක් ඒක. එතකොට. එහෙමයි. එතකොට මේ ධර්මයෙන් ප්‍රසාදයක් පැහැදීමක් උපද්දලා ඒ ප්‍රසාදයෙන් උපද්දනවා ධර්මයෙන් ඇතිවෙච්ච මානසිකාරයක්. එතකොට හැමතිස්සෙම දහම් කැඩපතෙන් බලබලා ධර්මයට අනුව කල්පනා කරන හිතක් නිර්මාණය වෙන පටන් ගන්නවා. එහෙමයි. ඒතර ඒ හිත තුළින් ඒ හිත සකස් වෙනකොට මොකද එයාගේ දෘෂ්ටි සම්පත්තිය විශාල පෙරලියක් ඇති කරනවා. අර සතර පායට බැඳලා තියෙන සංයෝජන තියෙනවා නම් ආධ්‍යාත්මික සිතේ ඒ සංයෝජන ගලවලා දාන්න පුළුවන් මහා විශාල දෘෂ්ටියක් උපද්දලා දෙනවා. එහෙමයි. කොච්චර එතකොට මේ මානසික මේ විපර්යාසයක්ද ඒක.
සතර පායට බඳින දෘෂ්ටියක්ද සංයෝජනයක්ද ඒව නැති කරලා සත්‍යයාගේ චිත්තසංතානය ඇති කරලා දෙනවා සතර පායේ නිදහස් කරවන ඒ භව සංයෝජන සතර පායට බඳින භව සංයෝජන ගලවන මානසිකාරයකුත් ඒ මානසිකාරයෙන් ඇතිවෙච්ච සුගතියට ගෙනියන දෘෂ්ටියක්. එහෙමයි ස්වාමීනි. අදහසක් එයාගේ හිත ඇතුළේ නිර්මාණය වෙන්න පටන් ගන්නවා එතකොට. එහෙමයි. එතකොට එවන් සිතක් නිර්මාණය කරන ඥාන 44ක් උපදවල දෙන දහම් පරයයක් තමයි එතකොට අපි මේ කතා කර කර හිටියේ. එහෙමයි. ඒතර අපි මේ වෙද්දී ඒ දහම් පරයයේ අපි විශේෂ තැනකට අපි ආවා. එතකොට මේ අපට ලැබිලා තියෙනවා S2. මේ S2කින් තමයි මේ කෙලෙස් ගඟ ආධ්‍යාත්මේ උපදින්නේ. අපට මේ කන් දෙකක් ලැබිලා තියෙනවා. කන් දෙකෙන් තමයි කෙලෙස් ගඟ වැగిරෙන්නේ. නාසයක් ලැබිලා තියෙනවා. නාසයෙන් කෙලෙස් ගඟක් වැగిරෙනවා. නාසය හරහා. එහෙමයි. නාසය අරමුණු වෙලා. එතකොට අපිට S2ක් ලැබුණට පස්සේ දැන් අපේ S2කට අපේ ආධ්‍යාත්මික මනස සම්බන්ධ වෙනෝනේ. එහෙමයි. එතකොට මේ සම්බන්ධයත් එක්ක තමයි ඇස නැමැති ආයතනයක් ගැන බුදුරජාණන් වහන්සේ කතා කරන්න කියලා අපි ලස්සනට මේ ඊයේ වැඩසටහනේදී අපි මේ ඉගෙනගත්තා ස්වාමීනි. දැනගත්තා අපි. එහෙමයි. ඒතර බලන්න මේ අපිට ලැබිච්ච මේ S2ට මානසික සම්බන්ධයක් වෙනවා. කොහොමද මේ සම්බන්ධ වෙන්නේ? මානසිකාරය. එතකොට මේ මනසට අරමුණු වෙනවා ඇස. දැන් බලන්න සාමාන්‍යයෙන් තමන්ගේ ඇසට මනස අරමුණු වුණාට පස්සේ තමයි බාහිර ලෝකෙත් එක්ක ඇස සම්බන්ධ වෙන්නේ. එහෙමයි. බාහිර ලෝකෙත් එක්ක ඇස සම්බන්ධ වෙනවා. එහෙමයි. අපි මොනවා හරි අපි හිතමු දෙයක් වුණ බරපතල මොකක් හරි ගෙදර ප්‍රශ්නයක් යන අපි හිත හිතා ඉන්නවා කියලා පුටුවකට වාඩිලා. ඉතින් සමහරට අපි ගාවෙන් කවුරු ගිහින් තියෙනවා අපි දන්නෙත් නැහැ. ඇයි ඒ? එහෙමයි ස්වාමීනි. තමන්ගේ මානසිකාරය තමන්ගේ ඇසට යොමු වෙලා නැහැ. එහෙයි. එහෙනම් මේ ඇසට මානසිකාරය වෙන්න ඕන. ඇස මානසිකාරය වෙන්න ඕන අපිට. එහෙමයි. ඇස යම් තැනක මානසිකාරය වුණොත් ඊට පස්සේ ඇසයි රූපයි විඥාන එකතු වෙන පටන් ගන්නවා. ඇසයි රූපයි විඥාන එකතු වෙනකොට තමයි උන් ඇසේ ස්පර්ශයෙන් විඳින්න පටන් ගන්න. ඇසේ ස්පර්ශයෙන් විඳින්න පටන් ගන්නකොට තමයි රූප හඳුන ගන්න පටන් ගන්න. රූප හඳුන ගන්න පටන් ගන්නකොට තමයි ඇහැ රූපයි විඥාන එකතු වෙන පටන් ගන්න. දෙපැත්තට සඳහන් වුණානේ ස්වාමීනි. මේ ඇහැ රූප විඥාන එකතු වෙනකොට තමයි ඊට පස්සේ හඳුනගෙන චේතනා පහළ වෙන්න පටන් එහෙමයි ස්වාමීනි. චේතනා පහළ වෙන්න පටන් ගන්න. එහෙයි. ඒතර බලන්න බාහිර ලෝකේ ආධ්‍යාත්මයට සම්බන්ධ වෙන්නේ කුමකින්ද? එතකොට මේ මානසිකාරයත් එක්ක. එහෙයි. මානසිකාරයත් එක්ක අරමුණු වෙලා එතකොට චේතනාත්මකව ආධ්‍යාත්මය තුළ පෙරලියක් ඇති කරනවා. එහෙමයි. ඒතර මේ චේතනාත්මක පෙරලිය සමාල්ලාට ද්වේෂය, වෛරය, ක්‍රෝධය, ඉරිසියාව එකට කිරීම ඔක්කොම ටික. එහෙයි. හොඳ සිහි කල්පනාවෙන් හිටියොත් අපිට තේරුම් ගන්න පුළුවන් මේ ඔක්කොම ටික ඇති වෙන්නේ චේතනාත්මකව. ඒතර චේතනාත්මක පෙරලියට හේතුනේ කුමක්ද? හඳුනා ගැනීම. ඒතර හඳුනා ගැනීමට හේතුනේ කුමක්ද? විඳීම. විඳීමට මුල් වුණේ කුමක්ද? ස්පර්ශය. ස්පර්ශයට මුල් වුණේ කුමක්ද? මානසිකාරය. එහෙමයි. ඒ මානසිකාරයෙන් තමයි කියන සියලු ධර්මයන් උපදින්නේ. එහෙමයි. සියලු ධර්මයන් උපදින්න පටන් ගන්න මානසිකාරයෙන් කියන. එහෙමයි ස්වාමීනි. තමන්ගේ මනසට ඇස අරමුණු වෙච්ච ගමන්ම ඒකින් චේතනා ගොන්නක් ගලන්න පටන් ගන්නවා. තමන්ගේ මනසට සමහර කන අරමුණු වෙච්ච ගමන් මොකද වෙන්නේ? ඊට පස්සේ කනයි ශබ්ද විඥාන එකතු වෙනවා. කනේ ස්පර්ශයෙන් විඳිනවා. ශබ්ද හඳුන ගන්නවා. ඒකත් එක්ක ආධ්‍යාත්මික ඔන්න චේතනාත්මකව ආධ්‍යාත්මික පෙරලියක් ඇති කරනවා. එහෙමයි ස්වාමීනි. හිතන්න තමන්ගේ මානසිකාරයේ නාසයට යමු වුණා කියලා. නාසයේ මානසිකාරය වුණා කියලා තමයි. එහෙමයි. එතකොට නාසයේ මානසිකාරය වෙච්ච ගමන් මොකද වෙන්නේ? නාසයේ ගඳ සුවඳ විඥාන එකතු වෙන්න පටන් ගන්නවා. නාසයේ ගඳ සුවඳ විඥාන එකතු වෙච්ච ගමන් මොකද වෙන්නේ? නාසයේ ස්පර්ශයෙන් විඳින්න පටන් ගන්නවා. නාසයේ ස්පර්ශයෙන් විඳින්න පටන් ගත්ත ගමන් මොකද වෙන්නේ? ගඳ සුවඳ හඳුනා ගන්නවා. ගඳ සුවඳ හඳුනා ගන්නවා මොකද වෙන්නේ? චේතනාත්මක ආධ්‍යාත්මේ ගඳ සුවඳ සම්බන්ධයෙන් චේතනාත්මක පෙරලියක් ඇති කරලා දෙනවා. එහෙමයි ස්වාමීනි. ඊළඟට දිව ගත්තොත් එහෙම ඔන්න අපි හිතමුකෝ මේ මනසට දිව අරමුණු වුණා කියලා. එහෙමයි. සංවේදී වුණා කියලා, මානසිකාරය වුණා කියලා. එහෙයි. මානසිකාරය වෙච්ච ගමන් මොකද වෙන්නේ? දිවයි රසය විඥාන එකතු වෙනවා. එහෙනම් මානසිකාරයක් නැතුව වෙන දිවයි රසය විඥාන එකතු වෙන්නේ නැහැ. එහෙමයි. දිවයි රසය විඥාන එකතු වෙච්ච ගමන් දිවයි ස්පර්ශයෙන් ඔන්න විඳින්න පටන් ගන්නවා අපි.
එහේ. දිවේ ස්පර්ශයෙන් විඳින පටන් ගත්ත ගමන් මොකද වෙන්නේ? රස හඳුන ගන්න. රස හඳුන ගන්නමින් ඉන්නකොට මොකද වෙන්නේ? ආධ්‍යාත්මී රස සංචේතනා වලින් ආධ්‍යාත්මී පෙරලෙනවා. එහෙමයි. ඊළඟට අපි හිතමුකෝ දැන් ඔය කණෙන්ම අපි හිතමුකෝ ධර්මයේ ශ්‍රවණය කරන්න ගත්තා කියලා. එහෙමයි. ඊට පස්සේ මොකද වෙන්නේ? ඔන්න කණයි ශබ්දයි විඥාන එකතු වෙනවා. ධර්මයක් ඇහෙන වෙලාවට අපි හිතමුකෝ දැන් ඔන්න හරියම වැඩක් කර කර ඉන්නවා කියලා. එහෙමයි. වැඩක් කර කර ඉන්නවා. වැඩක් කරගෙන බණක් යනවා. බණක් යනකොට ටක් ගාලා එතෙන්ට මානසිකාරය පිහිටිය කියමුකෝ. කණින් එතකොට පිහිටන්නේ මානසිකාරය. එහෙමයි ස්වාමී. මානසිකාරය පිහිටපු ගමන්ම කණයි ශබ්දයි විඥාන එකතු වෙනවා. කණයි ශබ්දයි විඥාන එකතු වෙච්ච ගමන් මොකද වෙන්නේ? කණේ ස්පර්ශයෙන් ඔන්න විඳින්න පටන් ගන්නවා අපි දැන්. විඳින්න පටන් ගන්න මොකද දැන් ඔන්න ඒක හඳුන ගන්නවා අපි. ඊට පස්සේ ඒකෙන් ආධ්‍යාත්මික ධර්ම මානසිකාරයක් එතන පටන් ගන්න චේතනාත්මක. එහෙමයි ස්වාමීනි. එතකොට බලන්න ඒ පෙරලිය අපිව සසරෙන් මුදවන පෙරලියක් ඒක. එහෙමයි. අර පෙරලිය අපි සසරට බඳින පෙරලියක් ඒක. එහෙමයි. ඉෂ්ඨකාන්ත මනාප රූප ශබ්ද ගන්ධ රස පහස අරමුණු වලින් අපේ ආධ්‍යාත්මේ පෙරලන්නේ සසරටමයි. එහෙනම් අපිව සසර ගමනින් එතෙර කරවන පෙරලිය ඇති කරන්නේ කොතනින්ද? තථාගතයන් වහන්සේ හෝ තථාගත ශ්‍රාවකයෝ දකින්න පටන් ගන්නකොටම සසර දුකින් එතෙර කරවන මාවත ඕන ආධ්‍යාත්මික පෙරලෙන්න පටන් ගන්නවා. විවර වෙන්න පටන් ගන්නවා. එහෙමයි ස්වාමී. එතකොට තථාගතයන් වහන්සේ දැකීමෙන් තථාගත ශ්‍රාවකයෝ දැකීමෙන් ආධ්‍යාත්මී යම් පෙරලියක් ඇති වෙනවා. ඒ පෙරලිය හේතු වෙන්නේ කොමකටද? සසර දුක් ක්ෂය කරන්නයි. ධර්ම ශ්‍රවණය කරනකොට ඒකින් සතුටක් ඉපදිලා ඒ සතුටින් ධර්ම මානසිකාරයක් උපදින පටන් ගන්නවද? ඒ පෙරලිය සකස් කරන්නේ සසර දුකින් එතෙර කරවන්න. එහෙනම් මේ ධර්ම ශ්‍රවණය කියලා කියන්නේ සසර දුකින් එතෙර කරවන මානසික පෙරලියක් උපදින්න පටන් ගන්න තැන. ධර්ම ශ්‍රවණය. සසර දුකින් එතෙර කරවන මානසික පෙරලිය නිර්මාණය වෙන තැන. එහෙමයි ස්වාමීනි. ඒතර බලන්න මේ ධර්මයේ කියන අයට කොච්චර එතකොට පිනක්ද? එහෙමයි. සසර පුරාවට එයාගේ ජීවිතය සසර දුකින් එතෙර කරවන මාවතට එහෙනම් එයා එකතු කරවන්න හැමතිස්සෙම අනුග්‍රහ සලසන පින විවර වෙන්නේ එතනින් තමයි. එහෙමයි. ඒතර බලන්න එතකොට මේකට උපකාර කරන පිරිස ඒතර මේ මුදලින් අනුග්‍රහ කරන පිරිස ඒතර මේ මුදලින් අනුග්‍රහ කළ ස්වාමීන් වහන්සේ නමක් ලවා අනිත් අයගේ සිත් සතන් ධර්මයෙන් ප්‍රබෝධමත් කරවල සතුටු කරවල ඒ කාලය තුල ධර්ම මානසිකාරයක් හිත ඇතුලේ උපද්දලා කාමයෙන් හිත පැයකට හරි බැහැර කරනවා. එහෙමයි ස්වාමීනි. කාම බන්ධණයෙන් බැහැර කරනවා කියන අකුසල ධර්මයන්ගෙන් හිත ඒ වෙලාවේ බැහැර කරලා තියෙන්නේ. එහෙමයි. ඒතර අකුසලයන්ගෙන් හිත ඒ වෙලාවේ බැහැර කළා කියලා කියන්නේ එයා සතර පායෙන් ඒ වෙලාවේ බැහැර කරලා ඉන්නේ. එහෙමයි. කොතරම් අසිරිමත් ඒ වෙලාවේ. එහෙමයි ස්වාමීනි. සතර පායෙන් බන්ධනේ තියෙනවා. නමුත් ඒ මොහොතේ එයාගේ සතර පායෙන් නිදහස් වෙච්ච මානසික පසුබිම නිර්මාණය කරමින් ඉන්නේ. එහෙමයි ස්වාමීනි. එතකොට බලන්න අනිත් අයගේ සිත් දෙවියන්ගේ මිනිසුන්ගේ සිත් සතන් තුල සතර පායෙන් නිදහස් වෙන මානසිකාරයක්. සතර පායෙන් නිදහස් කරන මානසික පසුබිමක්. එතකොට නිර්මාණය කරවන්න අපි මේ යම් උත්සාහයක් ගන්නෝද ඒ පින සසර පුරාවට අපි එන සතර පායෙන් නිදහස් කරවන මානසික පසුබිම හදලා දෙන පරිසරය අපට සකස් කළ දෙන්නේ ආන්ගේ පිනේ. එහෙමයි ස්වාමීනි. තමන් ඒක කළා නම් තමන්ට ඒක ඒ විදිහට ලැබෙනවා. එහෙමයි. කොච්චර ලස්සන මේ සුන්දර දෙයක්ද මේ පටිච්චසමුප්පාද කොච්චර දේවල් විවර කරගන්න පුළුවන්ද අපිට. එහෙමයි ස්වාමීනි. තේරුණා නේද? එහේ. මේ පටිච්චසමුප්පාදේ විවිධ පැති විවර කරගන්න පුළුවන්. එක පැත්තකින් තමයි ශාස්ත්‍රුන් වහන්සේ දැන් මේක දැක්කේ තනියෙන් අසරිමත් වූ සම්බුද්ධත්වයේ අසරිය. හිත හිතා සාදුකාර දෙදී ඉන්න පුළුවන් අපිට. අහෝ මෙතරම් ගම්බීර පරම ගම්බීර දහමක් අවබෝධ කළේ භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේ පමණමයි. අතීතේත් වර්තමානයේත් අනාගතෙත් මෙවන් අවබෝධයක් පරම ගම්බීර අවබෝධයක් තියෙන තථාගතයන් වහන්සේ නමකටමයි. එහෙමයි. එතකොට මේ තථාගත ධර්මය එහෙනම් කොතරම් ආශ්චර්යයිද? එහෙමයි ස්වාමීනි. මනාකොටම දුක්ෂය කරන දහමක්. එහෙමයි. මනාකොටම දෙව් මිනිස් ලෝකයාට යහපත සලසන දහමක්. එහෙමයි. කියලා ධර්මයට පහදින්න පුළුවන්.
එහෙමයි ස්වාමීනි. ඒ වගේම එහෙනම් ඒ ශ්‍රාවක සඟරුවන කියලා කියන්නේ අහෝ මේ දහම පුරුදු කරමින් කෙලෙස් දුරු කරපු උත්තමයන් වහන්සේලා නේද? එහෙනම් මේ ලෝකේ අනුත්තර පිංකිත නේද ආර්ය මහා සංඝරත්නය කියලා මහා සංඝරුවන ගැන හිත පහන් කරගන්න පුළුවන්. එහෙමයි. ඒතර ඒ දහම් පරයයන් දහම් කැඩපතෙන් තමන්ගේ ජීවිතයට ගලප බලා තමන්ගේ ජීවිතේ කොච්චර දේවල් තමන්ට තේරුම් ගන්න පුළුවන්ද? එහෙමයි. ඒතර බලන්න එහෙනම් මේ නාම රූප කියන පරයය අපි බොහෝ ගියසතිත් අපි කතා කළා මේ මිඩිසෙල වැඩසටහනේදී. එතකොට මේ අද වැඩසටහනින් මම මේ නැවත මේ සිහිපත් කරලා දෙන්න මේ කලේ මොකද මේක අපි සිහි කරන ප්‍රමාණයට මානසිකාරය කරන ප්‍රමාණයට තමයි මේක අපිට ප්‍රඥාවෙන් වැටහෙන්න අනුග්‍රහ කරන්නේ. එහෙමයි ස්වාමීනි. ඒතර අපිට ගෙදර දොරේ නිකන් ඉන්න වෙලාවට අපිට මේක කල්පනා කරන්න පුළුවන්. එහෙන් ඔන්න අපි රූපයක් දිහා බලාගෙන ඉන්නවා. එහෙමයි. බලාගෙන ඉන්නකොට දැන් මම ඊට පස්සේ ඒ වෙලාව හිතන්න ඕනේ දැන් මේ වෙලාවේ ඔන්න ඇසට මානසිකාරය තියෙනවා. ඒතර මානසිකාරය දැන් මේ වෙලාවේ මානසිකාරය වෙලා තියෙන යාට කොහොමද ඇස? ඇසට මානසිකාරය වෙලා තියෙනවා. එහෙනම් මේ වෙලාවේ මගේ ඇහැයි බාහිර රූපේ දැන් පේනවා. එහෙනම් දැන ගැනීම තියෙනවා මෙතන මේ වෙලාවේ. එහෙනම් ඇහැ රූප විඥානේ දැන් මගේ එකතු වෙලා තියෙන්නේ. එහෙනම් දැන් මේ වෙලාවේ ඇහි ස්පර්ශයෙන් විඳීම දැන් තියෙනවා. රූප හඳුනා ගැනීම මේ වෙලාවේ තියෙනවා. එහෙනම් රූප සංචේතන මේ වෙලාවේ තියෙනවා. කියලා Tamanට ඒ ආයතනේ පාවිච්චි කරමින් Tamanට ලස්සන මානසිකාරක යෙදීදී ඉන්න පුළුවන්. ඒක තමයි ධර්මයේ ප්‍රතිබද්ධ වෙන්නේ. එහෙමයි ස්වාමීනි. එතකොට එහෙම කාලයක් සිහි කරනකොට තමයි ඉන්න මේ නාම රූප ඇති කල්ලි නේද මේ ඇස ඇති වෙන්නේ. ඒතර අපි හිතමුකෝ මේ මානසිකාරය නැති කරලා අපි යම් දෙයක් අහන්න අපි පටන් ගන්නවා කියලා. අහන්න පටන් ගන්නවා. එහෙමයි. අහන්න පටන් ගන්නකොට මොකද වෙන්නේ එතකොට මානසිකාරයේ තියෙන්නේ කනත් එක්ක සම්බන්ධ වෙලා. එතකොට කණයි ශබ්ද විඥානේ දැන් එකතු වෙවි තියෙනවා. දැන් ඒතකොට කණේ ස්පර්ශයෙන් තමයි දැන් විඳින්න පටන් ගන්න. දැන් ශබ්ද තමයි හඳුනගන්නේ. ශබ්ද සංචේතන තමයි දැන් ආධ්‍යාත්මය ටික පුදින්න පටන් ගන්නෙ. අන්න එහෙනම් ඒ නාම රූප ටික ඇති කල්ලි කන නැමැති ආයතනෙ තියෙනවා. ඒතර අර නාම රූප ටික අනිත් වෙලා ගියා. දැන් කනේ නාම රූපයන්ගේ හට ගැනීමත් වෙලා කන නැමු ආයතනෙ හටගත්තා. එහෙමයි. එකක් අනිත් වෙද්දී තව එකක් හට ගන්නවා. නාම රූපයන්ගේ නැතිවීම කියන්නේ නැතිවීම කියලා කියන්නේ ඒකට. එහෙමයි ස්වාමීනි. ඒතර නිරුද්ධ වීම කියලා කියන්නේ ওই විදියට යම් කෙනෙක් කාලයක් සිහි කල්පනා පවත්ත නාම රූපයන්ගේ හට ගැනීම නාම රූපයන්ගේ නැතිවීම තේරුම් ගනිමින් ඒක ගලප වාසය කර ඉන්නකොට නාම රූපයන්ගේ යථා ස්වභාවය අවබෝධ වෙලා ඒ කෙරෙහි ආධ්‍යාත්මී තෘෂ්ණාවක් ඇද්දන් ඒ තෘෂ්ණාවෙන් නිරුද්ධ වෙනකොට මොන නාම රූප නිරුද්ධ වෙන්නේ එතකොට. එහෙමයි. අපි ඔන්න ඔය දක්වා එතකොට අපි මේ ඉස්සෙල්ල වැඩසටහනේදී කතා කළා. එහෙමයි. ඒතර ආරි ශ්‍රාවකය අවබෝධ කරගන්නවා දැන් නාම රූප ගැන අවබෝධ කරගන්නවා. නාම රූපයන්ගේ හට ගැනීම ගැන අවබෝධ කරගන්නවා. නාම රූපයන්ගේ නැතිවීම අවබෝධ කරනවා. නාම රූප නිරුද්ධ වෙන මාර්ගය අවබෝධ කරනවා. එහෙමයි. ඒ වගේම භාග්‍යතුන් දේශනා කළා දැන් මේ විදියට යම් කිසි ශ්‍රාවකයෙකුට නාම රූප පිළිබඳ අවබෝධයක් තියෙනවා නාම රූප හටගන්නේ මෙහිමයි කියලා Tamanටම ප්‍රත්‍යක්ෂව සිහි කල්පනාවෙන් ඉන්නකොට අවබෝධයක් තියෙනවා නම් විඥානයේ ඇසේ විඥානයේ ඇති කල්ලි තමයි ඇත්තට ඇසෙන් යම් දෙයක් දැනගන්නකොටමයි මානසිකාරය කියන එක උපදින්නේ. එහෙමයි. දැන ගැනීමත් එක්කම මානසිකාරය උපදිනවා. මනේ මානසිකාරයත් එක්කම තමයි උඩ ස්පර්ශය කියන එක උපදින්නේ. එහෙමයි. ඒකත් එක්කමයි ඇසේ ස්පර්ශයෙන් මිදීම පටන් ගන්න. එයත් එක්කමයි මේ රූප හඳුනා ගැනීම පටන් ගන්න. එයත් එක්කමයි චේතනා උපදින පටන් ගන්න. එහෙමයි. දැන ගැනීමක් නැති තැනක මානසිකාරයක් උපදින්නේ. හිතන්න මේ වගේ දැන් තමන් මේ වෙලාවේ ධර්ම ශ්‍රවණය කර ඉන්නකොට එහෙමයි. කවුරු කෙනෙක් දොරට තට්ටු කරා කියමුකෝ. ඒක දැනගත්තු ගමන් මොකද වෙන්නේ? මානසිකාරයෙත් පිටින් නඩංකාර. වෙන්නේ නැද්ද? එහෙයි. අපි දැන් මේක අපි හායිනොත් ෆෝන් එක ළඟ තියන් ඉන්නේ. ෆෝන් එකේ රින්ග්ස් යනවා. ඒ ශබ්ද දැනගත්තු ගමන් මොකද වෙන්නේ? මානසිකාරය එතන පිටිනවා. මානසිකාරය එතන පිටින ගමන් මොකද වෙන්නේ? කණයි ශබ්ද විඥානයම එකතු වෙන පටන් ගන්නවා. එතනින් තමයි ඊට පස්සේ කණේ ස්පර්ශයෙන් විඳින්න පටන් ගන්න. එහෙමයි.
ඊට පස්සේ ශබ්ද හඳුන ගන්න පටන් ගන්නවා. ඊට පස්සේ චේතනා. එහෙනම් බලන්න විඥානේ ඇති කල්ලි නාම රූප ඇත. විඥානේ උපදිනකොට නාම රූප උපදී. විඥාන නැතිවීමෙන් නාම රූප නැතිලා යනවා. විඥාන නිරුද්ධ වීමෙන් නාම රූප නිරුද්ධ වෙලා යනවා. එහෙමයි ස්වාමීනි. ඒතර ඒක තේරුම් ගන්න තියෙනක මොකද ප්‍රඥාවයි. දැන් මේක සුතයෙන් තේරුම් ගන්න පුළුවන් ප්‍රමාණය තියෙන්නේ මේ වෙලාවේ තමන්ගේ සිහියේ ප්‍රඥාවේ තියෙන ප්‍රමාණයට. එහෙමයි. සිහියයි ප්‍රඥාවේ තියෙන ප්‍රමාණයට විතරයි ඒක වැටහෙන්නේ එතකොට. ඒතර වැටහුණු දෙයින් යාන්තම් හෝ වැටහුණු දෙයින් මේ කියන්නේ සත්‍යයක් කියලා අල්ප මාත්‍ර හිත ඇතුලේ වැටහීම් මාත්‍රයක් ඇති වුණා නම් ඉතින් මේ සත්‍යයි කියලා එයාගේ වැටහීම් මාත්‍රය ඇති උනේ භාගතුන් වහන්සේගේ අවබෝධයටයි. එහෙමයි. ඒ උතුම් ධර්මයටයි මේ වැටහීම ඇති වුනේ සත්‍යයි කියලා. එහෙමයි. ඒ මොහොතේ අග්‍ර උදාර පිං උපදිනවා. එහෙමයි ස්වාමීනි. ඇයි මේ කල්ප ගානකට දුර්ලභ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාළ මේ දහම අහද්දි මේ දහම සත්‍යයක් නේද කියලා පොඩ්ඩක් හරි හිතෙන් සිතවිල්ලක් ඇති වෙනවනම් එහෙමයි. උදාර පිං දැස්සෙනවා. එහෙමයි ස්වාමීනි. උදාර ඇයි සසර දුකින් ඈතර කරන දහමක් ගැනයි සත්‍යය කියලා හිතුනේ. එහෙමයි. භාගතුන් වහන්සේගේ අවබෝධය නේද මේ සත්‍යය කියලා හිතුනේ එතකොට. එතකොට සත්‍යයයි කියලා සිතවිල්ලක් ඇති වුණාද එහෙම දියුණු වෙලා තමයි සත්‍ය ඥානට යන අනුග්‍රහ කරන්න යාට. එහෙමයි. තේරුණා කාරණේ? එහෙයි. දැන් අපි සෝතාපන්න කෙනාට කියද්දි කියන්නේ සත්‍ය ඥානට පැමිණිච්ච කෙනා කියලානේ කියන්නේ. එහෙයි. ඒතර මේ ධර්මයේ විග්‍රහ කරනකොට මේ කියන කාරණේ සත්‍යයි කියලා තමන්ගේ හිතේ වැටහීමක් ඇති වෙලා තියෙනවා නම් එයම දියුණු වෙලා ගිහිල්ලා තමයි සත්‍ය ඥාණයට එන්නේ. එහෙමයි ස්වාමීනි. ඒතර ඔය වැටහීමම එහෙමයි. ඒතර මේ වැටහීම දැන් තියෙන පොඩ්ඩයිනේ. එහෙයි. එතකොට ඒක ඉන්ද්‍රියක් බවට පත් වෙනවා. ඒකට තමයි කියන්නේ ප්‍රඥා ඉන්ද්‍රිය කියලා. එහෙයි. ඒ වැටහීම දැන් අපි දැන් නීවරණ බහුල කෙනාගේ ওই වැටහීම ඇති වෙනව නැතිලා යනවා. එහෙමයි. එතකොට ඒක නිසා තමයි ප්‍රඥාව වඩන්න කියලා කියන්නේ. ඒතකොට එයා ධර්ම ශ්‍රවණය කර ධර්මයේ කියෝ තමන් අර මුලින් කිව්ව ආකාරයට තමන් ඇහෙන් රූප ඇසුරු කර කනින් ශබ්ද ඇසුරු කර අර විදියට මානසිකාරය යෙදී වඩන්නේ ප්‍රඥාව. එහෙමයි. අර අහපු දේ වඩනවා දැන් එයා. වඩ ප්‍රඥාව එතකොට ඉන්ද්‍රියක් විදිහට වැඩුණාට පස්සේ මොකද වෙන්නේ? ඒ ඉන්ද්‍රියක් විදිහට වැඩිච්ච ප්‍රඥාවෙන්ම යා යම් දවසක නිෂ්ඨාවට එනෝ මේ භාග්‍යතුන් වහන්සේ වදාළ ධර්මයේ සත්‍යයක්මයි. විඥානයේ ප්‍රත්‍යයෙන්මයි නාම රූප පවතින්නේ. විඥානයේ ඇතිකල්ලීමයි නාම රූප තියෙන. විඥානය උපදිනකොට නාම රූප උපදිනවා. විඥාන නැතිවීමෙන් නාම රූප නැති වෙනවා. විඥාන නිරුද්ධ වීමෙන් නාම රූප නිරුද්ධ වෙනවා කියලා සත්‍ය ඥානයට එයා එනවා. එහෙමයි. එතකන් එයාට යම් මේ සාමාන්‍ය එකිනෙක කෙනාට ඒ පුංචි ප්‍රමාණයට තමයි සමහරට ඇති වෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඉතින් ඒක කෙනාගේ ප්‍රඥාව අඩුව. එහෙයි. ධර්මය අඩුවක් නෙවෙයි. එහෙමයි ස්වාමීනි. ඒක තාම දැන් හොඳට නෝනේ කල්පනා කර බලන්න. ඒ වගේ තමන් හදිසියක පාට ඇහෙන් යම් දෙයක් බලන්න හදනකොටම සමහරලාට ඒකට හේතුනේ දැන ගැනීමක්මයි ඉස්සෙල්ලා. එහෙමයි. අපි නෝ දැන් ඔන්න අපි කාමරේ වැඩ කටයුත්තක් කරනකොට එකපාරට අපි ඉන්න පිටිපස්සේ මොකක්ද සද්දයක් ඇහුණා කියලා. සද්ද දැනගත්තු ගමන්ම ඊට පස්සේ මොකද්ද කරන්නේ අපි? අපි ඒක දිහා බලන්න පටන් ගන්න නැද්ද? එහෙමයි. ඒතර බලන්නේ ඇස් දෙකෙන් ඒතර මානසිකාරණේ ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. එහෙයි. එනේ ඇසට මානසිකාරයෙන් එයාට අනුග්‍රහ කළේ කොහොමද? දැන ගැනීම. තේරෙනව නේද? ඒ දැන ගැනීමට විඥානය කියනවා. විඥානේ. එහෙමයි. ඒතර මේ විඥානය කියන වචනේ විස්තර කරන මහත්තයා මහා වේදාල සූත්‍රය. එහෙමයි. ඒක කියනවා විඥානන්ති ආවසෝ උච්චති කිත්තාවතානිකෝ ආවසෝ විඥානන්ති උච්චති. අප්‍රිය ආයුෂ්මත් මෙතන කොට්ටිත මහරහතන් වහන්සේ මට මතකයිට සාරිපුත්ත මහරහතන් වහන්සේ තමයි ධර්ම සාකච්ඡාව කරන්නේ. එතකොට අහනවා මේ විඥානය කියලා කියන කොතකින්ද මේ විඥානය කියන්නේ? කොහොමද තේරුම් ගන්න ඕන මේක කියලා. එහෙමයි. ලස්සන වචනයක් තියෙනවා විඥානාතිතිකෝ ආවසෝ තස්මා විඥානන්ති උච්චති. එහෙනම් මේ විඥානය කියන වචන තේරුම් ගන්න ඕන කොහොමද? විශේෂයෙන් දැනගන්නවා කියන කාරණේ. එහෙමයි. එතකොට අපි ඇහෙන් යමක් දැනගන්න පුළුවන්. ඒ දැනගන්න ස්වභාවය අයිති වෙන්නේ මොකටද? විඥාණයට. එහෙයි. කනේ යමක් දැනගන්නවා විඥාණයට අයිති. නාසයෙන් යමක් දැනගන්නවා නම් විඥාණයට අයිති. දිවෙන් යමක් දැනගන්නවා නම් විඥාණයට අයිති. කයෙන් යමක් දැනගන්නවා නම් විඥාණයට අයිති. එහෙමයි. මනසින් යමක් දැනගන්නවා නම් විඥාණයට අයිති.
එහෙයි. විඥාණයටයි තියෙන්නේ. ඊළඟ සැප දැනගන්නවා අපි. දැන් අපේ ජීවිතයේ සැපයක් ඉපදිලා තියෙනකොට අපි දැනගන්නවා. එහෙමයි. ඒ විඥාණය දැනගන්න. එහෙයි. අපේ ජීවිතය තුළ දුකක් තියෙනවා. අපි දුක දැන් මේ අපි කට්ටියටත් කියන මට අනේ මහ දුකක් තියෙනවා. ඒක දැනගෙනනේ කියන්නේ. එහෙමයි. ඒක දැනගත්තේ කොමකින්ද? ඒක සංවේදී වෙන්නේ විඥාණයට. එහෙමයි ස්වාමීනි. උපේක්ෂාවක් තියෙනවා. දැන් මේ තුන වෙන් කරලා හඳුනගන්නේ කොමකින්ද? එතකොට සැප දුක උපේක්ෂා කියලා ඒ දැන ගැනීම විඥාණය කරන්නේ ඒක. එහෙමයි ස්වාමීනි. ඒක විඥාණයට අයිති එකක් ඒක. එහෙයි. එතකොට මේ දැනගන්න ස්වභාවයත් එක්කමයි. ඒ කියන්නේ විඥාණය ඇති කල්ලිමයි. විඥාණය ඇති වෙච්ච ගමන්මයි මානසිකාරයක් උපදින්නේ. එහෙමයි. විඥාණය ඇති වෙච්ච කල්මිමයි එතකොට මේ ස්පර්ශයක් උපදින්නේ. විඥාණය ඇති වෙච්ච කල්මිමයි ඇයි මේ ඇසේ ස්පර්ශය විඳින්න පටන් ගන්න. එහෙමයි. හඳුන ගන්න පටන් ගන්න. චේතනා පටන් ගන්න. ඔක්කොම ටික මේ නාමයන්ගේ රූපේ හට ගැනීම විඥාණයත් එක්ක ප්‍රතිබද්ධ වෙලා තියෙන්නේ. එහෙමයි සර්. බලන්න විඥානේ මෞකසර බැස ගැනීමත් එක්කමයි පඨවි ධාතුව, තේජෝ ධාතුව, ආයෝ ධාතුව බැඩෙන්න පටන් ගන්න. ඒ විඥානේ තියෙන තාක්කල් විතරයි මේ පඨවි ධාතුව ඒ විදිහට පවතින්නේ. විඥානේ මේ කය අතහැරපු ගමන් මේ පඨවි ධාතුව කුණු වෙනවා. එහෙමයි ස්වාමීනි. ආපෝ ධාතුව කුණු වෙනවා, තේජෝ ධාතුව කුණු වෙනවා, වායෝ ධාතුව කුණු වෙලා යනවා. එහෙමයි. විඥානේ අතහැරපු ගමන්. එහෙමයි ස්වාමීනි. එහෙනම් බලන්න විඥානේ ප්‍රත්‍යයෙන් රූපේ පවතිනවා. විඥානේ ඇති වෙච්ච ගමන්මයි මානසිකාරේ ස්පර්ශي විදීම හඳුනා ගැනීම ඒ ආයතනයේ ඒ නාමයන්ගේ හට ගැනීම විඥානය ඇති කල්ලි. විඥානය ඇති කල්ලි. එහෙමයි ස්වාමීනි. විඥානේ ප්‍රත්‍යයෙන්මයි රූපේ පවතින්නේ. විඥානේ ප්‍රත්‍යයෙන්මයි නාමයන්ගේ හට ගැනීම සිද්ධ වෙන්නේ. එහෙමයි. ඒක තමන් සිහියෙන් ඉඳගෙන ඒ ආයතනේ පරිහරණය කරනකොට කලබල නැතුව තමන් හැමතිස්සෙම සිහි කල්පනාවෙන් ඉඳීම ආයතනයන්ගේ හට ගැනීම තමන් හැමතිස්සෙම දකිනව නම් ඒතර තමන්ට හොඳට තේරෙනවා විඥානෙත් එක්කමයි ඒ ඔක්කොම ක්‍රියාත්මක වෙන්නේ. බහුල කොට තමන් මේ මේක බහුල කොට ඉතින් කරන්න ඕනේ. එහෙමයි ස්වාමීනි. නැත්නම් මේක ප්‍රකට වෙන්නේ නැහැ ඉතින්. එහෙයි. දැන් ඒකයි මේක ඇසීම් මාත්‍රකින් අවසන් කළොත් මේ ධහම සත්‍යයි කියලා ප්‍රකට වෙන්නේ. එහෙයි. තමන්ම බලන්න යම් දෙයක් දිහා තමන්ට බලන්න හේතු වෙන්නේ ඇසින් ඊට මුල් උනේ කුමක්ද කියලා බලන්න. එහෙයි. යම් දෙයක් දිහා අවධානය යොමු වෙන්නේ සමහර කණේ ශබ්දයක් අහන්න පටන් ගන්න දැන ගැනීමත් එක්ක. එහෙමයි. ඊළඟට නාසයෙන් ගඳ සුවඳක් විඳින්න පටන් ගන්නෙම ඉතින් නාසයට මානසිකාරය ඇති වෙන්නෙම දැන ගැනීමත් එක්ක. එහෙයි. ඒත් බලන්න මෙච්චර සියුම් දෙයක් අහෝ අසිරිමත් තථාගත බුදුරජාණන් වහන්සේ නමක් මේවා වෙන් කළා බෙදලා එහෙමයි. මේ අසිරිමත් මේ ප්‍රඥාව එහෙයි ස්වාමීනි. ඒ ප්‍රඥා කෞශල්‍ය අපිට හිතාගන්න බෑ ආශ්චර්යයි. එහෙමයි. ඒක නිකන් මේ වගේ මේ උපමාවකින් කියන්න දුෂ්කරයි. හරියට නිකන් ගංගානන් නදියේ වතුර අචිරවතී මේ විවිධ ගංගාවල වතුර මහ මුහුදට ගියාට පස්සේ මේ මහ මුහුදේ මේ අචිරවතී නදියේ වතුරයි මේ ගංගානන් නදියේ වතුරයි මේ අසවල් ගඟේ වතුරයි කියලා වෙන් කරන්න බෑනේ. එහෙමයි ස්වාමීනි. වෙන් කරන්න බෑනේ. ඊටත් වඩා දුෂ්කරයි කියනවා මෙන්න විඥානය ඇති වෙනකොටම මානසිකාරය උපදිනවා, ස්පර්ශය ඇති වෙනවා, විදීම් ඇති වෙනවා, හඳුනා ගැනීම චේතන ඇති වෙනවා කියලා ඒක තේරුම් ගන්නවා කියන එක ඊටත් වඩා දුෂ්කර දෙයක් කියනවා ඒක. එහෙමයි ස්වාමීනි. ඒ දුෂ්කර අසිරිමත් ආශ්චර්ය දේ අපගේ භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේ අත්දැක්කා සත්‍යයි. එහෙමයි. ආශ්චර්යයි. එහෙමයි ස්වාමීනි. එවන් දෙයක් අත්දකින්න අසංකේය කල්ප ලක්ෂ 4ක් පෙරුම් පිරුවා සත්‍යයි. එහෙමයි. මේ සසර කතරට වැටුණා ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක් දුම්නස් වැළඳ ගනිමින් මේ සසර කතරට එකතු වෙමින් ඒ පාරමී සීලයන්ගෙන් පාරමී ප්‍රාප්ත වෙමින් එහෙමයි. ඉවසීමෙන් පාරමී ප්‍රාප්ත වෙමින් නෛෂ්ක්‍රම්‍යයෙන් පාරමී ප්‍රාප්ත වෙමින් ප්‍රඥාවෙන් පාරමී ප්‍රාප්ත වෙමින් මේ සසරේ මේ පුරාගෙන වැඩි මේ අසහාය ඥානය එහෙමයි. ඒ වජිරාසන භූමියේදී සියලු සම්බුදුවරු මේ ඥානය උපදවගන්නේ වජිරාසන භූමියේදී ඒ බෝරුක් සෙවණේදී අහෝ මේ අසිරිමත් අවබෝධය ඇති කර ගන්නකොට කොතරම් අසිරිමත්ද. එහෙමයි ස්වාමීනි. එහෙනම් මේ බෝධිය මෙතරම් වන්දනීය පූජනීයත්වයට පත් උනේ ඒ කල්ප ගාන පුරාවට පෙරම් පුරාගෙන ආපු ඒ මහා පාරමී බලයේ පිහිටලා
දස මරුන් පරවදවමින් තුන්ලොව දිනමින් මේ අසහාය ඥානය උපදව ගන්න මොහොතනේදී සම්බුදු බවට පත් වෙන මොහොත කියලා කියන්නේ. එහෙමයි. ඒතර කල්පනා කරලා බලන්න එතකොට මේ වගේ සුන්දර දෙයක් එතකොට අධ්‍යක දැක ඉන්නවා කියලා කියන්නේ. එහෙමයි. ඒතර සම්බුද්ධත්වයට පත් වෙලා තථාගතයන් වහන්සේ සතියක්ම විමුක්ති සෝයෙන් වාසය කළ තුන එක පළඟි. එහෙමයි. විමුක්ති සෝයේ. එතකොට දැන් රාග දේශ මොහ නැති වෙච්ච හිතක්නේ. එතකොට රාග දේශ මොහ නැති වෙච්ච සිතේ සෝය විඳින්න වාසය කරලා තියෙනවා. එහෙමයි ස්වාමී. විමුක්ත සෝය විඳින්න වාසය කරනවා කියන්නේ ඒකට. එහෙමයි. දැන් හිතේ දැන් අර මේ අරහත්ත්වයට පත් වෙනකොට රාගේ නැත්තට නැති වෙනවනේ. ද්වේෂේ නැත්තට නැති වෙනවනේ. මෝහේ නැත්තට නැති වෙනවනේ. නිරුද්ධ වෙලා යනවා. එහෙමයි ස්වාමී. එතකොට මේ රාග දේශ මොහ සම්පූර්ණ නිරුද්ධ වෙලා ගියපු ඒ චිත්ත සංතානේ. එතකොට අන්නේ විමුක්ති සිතේ තියෙන සුන්දරත්වය ආශ්චර්ය අත්විඳිමින් වාසය කළා කියන විමුක්ති සෝය අත්විඳිමින් වාසය කළා. එහෙමයි ස්වාමීනි. ඒතර අසිරිමත් කොට බුදුරජාණන් වහන්සේ කොට දේශනා කළා. එතකොට මේ ආර්ය ශ්‍රාවකයා එතකොට මේ නාම රූපයන් අවබෝධ කළා, නාම රූපයන්ගේ හට ගැනීම අවබෝධ කළා. එහෙමයි. ඒතර අද තියෙන්නේ ඊළඟ පරියාය කුමක්දී විඥානය. එහෙයි. ඒතර විඥානය කියලා කියන්නේ භාගතුන දේශනා කළා දැන් ආර්ය ශ්‍රාවකේ විඥානය අවබෝධ කරනවා. කොහොමද අවබෝධ කරන්නේ? විඥානය අවබෝධ කරනවා. එහෙමයි. විඥානේ හට ගැනීම අවබෝධ කරනවා. විඥානේ නැතිවීම අවබෝධ කරනවා. විඥාන නිරුද්ධ වෙලා යන මාර්ගය අවබෝධ කරනවා. එහෙමයි. කොහොමද අවබෝධ කරන්නේ? ආර්ය ශ්‍රාවකේ විඥානය අවබෝධ කරනවා. විඥානේ හට ගැනීම අවබෝධ කරනවා. විඥානේ නැතිවීම අවබෝධ කරනවා. විඥාන නිරුද්ධ වෙන මාර්ගය අවබෝධ කරනවා. එහෙමයි. ඒතර මේක ඔක්කොම අවබෝධ කරන්නේ කොහොමද? සිහියෙන්. එහෙයි. ප්‍රඥාවෙන්. එහෙමයි. කොහොමද විඥානය අවබෝධ කරන්නේ? තමන්ම සිහියෙන් ඉන්නකොට ආර්ය ශ්‍රාවකයා විඥාන හයක් අවබෝධ කරගන්නවා කියන. චක්කු විඥාන, ඇසේ විඥානේ, එහෙමයි. සෝත විඥානේ, කනිත් විඥානයක් ඇති වෙනවා. ගාන විඥානේ, නාසිත විඥානයක් ඇති වෙනවා. ජීවා විඥානේ, දිවිත් විඥානයක් ඇති වෙනවා. එහෙමයි. කාය විඥානේ, කයිත් විඥානයක් ඇති වෙනවා. මනෝ විඥානේ, මනසිත විඥානයක් ඇති වෙනවා කියලා අවබෝධ කරගන්නවා කියනවා. එහෙමයි. උදේ සුත්තමේ ඥානයේ තිබුණට ඇහැ පාවිච්චි කරනකොට තමන් රූපය දිහා බලන්න ඒ වෙලාවේ තමන්ගේ ඇහි ඇති වෙන විඥානය පිළිබඳ තමන්ට වැටහීමක් නැත්නම් එයා විඥානය අවබෝධ කරපු කෙනෙක් නෙමෙයි. එහෙමයි. අර තියෙන සුත්තමේ ඥානය. එහෙයි. මම මේක කිව්වේ සුත්තමේ ඥානයයි මේ කියන ඥානය දෙකක්. එහෙමයි. ඒතර මෙතන විඥානය අවබෝධ කරනවා කියලා කියන්නේ ආර්ය ශ්‍රාවකයා තමන්ගේ ආධ්‍යාත්මික ඇසයි බාහිර රූපයයි එකතු වෙනකොට තමන්ගේ මේ ඇස මුල් වෙලා විඥානයක් ඇති වෙනවා. ඒක තේරුම් ගන්න. එහෙමයි. මේ තියෙන චක්කු විඥානයයි කියලා. ඒකට තමයි කියන්නේ විඥානය අවබෝධ කළා කියලා කියන්නේ. එහෙමයි ස්වාමී. තමන්ගේ කන බාහිර ශබ්දත් එක්ක එකතු වෙනකොට විඥානයක් ඇති වෙනවා. ඒකට කියන සෝත විඥානය. ඒක ආර්ය ශ්‍රාවකයා ඒ වෙලාවේ අත්දකිනවා. තමන්ගේ නාසය බාහිර ගඳ සුවඳත් එක්ක එකතු වෙනකොට නාසයේ විඥානයක් ඇති වෙනවා. ආර්ය ශ්‍රාවකයා ඒ වෙලාවේ තේරුම් ගන්නවා. මෙන්න නාසයේ විඥානය කියලා. අන්න විඥානය අවබෝධ කළා. එහෙමයි. තමන්ගේ දිව රසයත් එක්ක එකතු වෙනකොට දිව්‍ය විඥානයක් ඇති වෙනවා. ආර්ය ශ්‍රාවකයා අවබෝධ කරගන්නවා මේක තමයි දිව්‍ය විඥානය. තමන්ගේ කය බාහිර පහසත් එක්ක එකතු වෙනකොට මේ කයේ විඥානය ඇති වෙනවා. අන්න අවබෝධ කරගන්නවා මේක තමයි කයේ විඥානය. අන්න විඥානය අවබෝධ කළා වෙනවා. තමන්ගේ මනසට අරමුණක් එනකොට විඥානය ඇති වෙනවා මනසේ. ආර්ය ශ්‍රාවකයා මෙන්න මනසේ විඥානය කියලා ඒ වෙලාවේ අවබෝධ කරගන්නවා. ඒකට තමයි කියන්නේ විඥානය අවබෝධ කරනවා කියලා කියන්නේ. එහෙමයි. සුතමේ ඥානය අවබෝධය කියන්නේ දෙකක් කියලා තේරුම් කරන්නේ මම මේ කිව්වේ. එහෙයි. නැත්තම් අපි කිව්ව ගම ඔය කියන්නේ චක්කු විඥානි, සෝත විඥානි, ගාන විඥානි කියලා අපි ඔක අතහැරලා දානවනේ. වචන මාත්‍රයට. වචන මාත්‍රෙන් අතහැරනවා. එහෙමයි ස්වාමී. දැන් මේ වචන මාත්‍රකින් ඇති වෙන එකක් නෙමෙයි. එහෙයි. මේක ඥානයක්. එහෙයි. ඒක එතකොට බලන්න මේ ඒක ඥානයක් ඒක. දැන් මෙතන ඥාන 44ක් කියනවනේ. ඥාන 44 එකක් තමයි ඔය. එහෙමයි. මොකද්ද? ඇහි රූපය එකතු වෙනකොට ඇහි විඥාන ඇති වෙනවා. ඒක තමයි තේරුම් ගැනීම. ඒක ඥානය. එහෙයි. කණයි ශබ්දය එකතු වෙනකොට කණේ විඥානය උපදිනවා. ඒක තේරුම් ගැනීම වෙලාවේ ඥානයක් ඒක. එහෙමයි.
තේරුණා නේද? ওই විදිහට ආධ්‍යාත්මික ආයතන 6යි බාහිර ආයතන 6යි එකතු වෙනකොට මොකද වෙන්නේ? විඥානි උපදිනවා. ඒක ඒ ආයතනෙ පාවිච්චි කරනකොට දැනගන්නව නම් අන්න ඔහු විඥානි අවබෝධ කළා වෙනවා. එහෙමයි. ඒතර විඥානි කියන වචනේ මම ඊට ඉස්සෙල්ලත් විග්‍රහ කළා. එතකොට ඔක මහා වේදාල සූත්‍රයේ තියෙනවා විජානාති විජානාති කෝ ආවුසෝ තස්මා විඥානන්ති උච්චති. දැනගන්නවා කියන අදහසින් තමයි විඥානි කියන්නේ. එහෙමයි. එහෙනම් ඇහැයි රූපයි එකතු වෙනකොට එයා දැනගන්නවා එහෙනම්. එහෙනම් කුමක්ද උපදින්නේ? ඇහැයි රූපයි එකතු වෙච්ච ගමන් දැනගැනීමේ ස්වභාවය උපදිනවා. තේරුණා නේද? ඒකට කියන චක්කු විඥානය. කනයි ශබ්දයි එකතු වෙලා තියෙනකොට දැනගැනීමේ ස්වභාවය ඇති වෙනවා. එහෙමයි. සෝත විඥානය. නාසයයි ගඳ සුවඳයි එකතු වෙද්දි දැනගන්නවා. දැනගැනීමේ ස්වභාවයක් ඇති වෙනවා. ඒක මේ ගාහන විඥානය. එහෙමයි. දිවයි රසයයි එකතු වෙද්දි දැනගැනීමේ ස්වභාවය ඇති වෙනවා. ඒක ජීවා විඥානය. කයයි රසයයි එකතු පහසයි එකතු වෙනකොට දැනගැනීමේ ස්වභාවයක් ඇති වෙනවා. ඒක කාය විඥානය. එහෙමයි. මනසයි අරමුණු එකතු වෙනකොට මනසේ දැනගැනීමේ ස්වභාවය ඇති වෙනවා. ඒක මනෝ විඥානේ. එහෙමයි. ඒතර බුදුරජාණන් වහන්සේ නම් කොහොමද මේ අවබෝධ කළේ? ඒ වෙලාවේ සිහියෙන් ඉඳලා. එහෙනම් ආරි ශ්‍රාවකයක් තියෙනවා අවබෝධ කරගන්න තියෙන කොහොමද? ඒ වෙලාවේ සිහියෙන් ඉඳලා. එහෙමයි. ආනාරි ශ්‍රාවකයා විඥාන කාය 6ක් අවබෝධ කරනවා. ඒක තා පොඩ්ඩක් ඔය විඥාන කියන කාරණේ තේරුම් ගන්න කියද්දී එතන විස්තර කරනවා කිංච විජානාති සුඛන්ති විජානාති දුක්ඛන්ති විජානාති අදුක්ඛම සුඛන්ති විජානාති. විස්තර සහිතව කියනවා. දැන් ඔන්න මේකත් දැනගන්නා ස්වභාවය මොකක්ද? එහෙමයි. සැපක් ඇති වෙනකොට ඒක දැනගන්නවා. දැන් සැපක් තියෙනවා කියලා. එහෙමයි. ඔන්න දැනගන්නවා කියලා කියන්නේ ඒකට. එහෙයි. දුකක් ඇති වුණා දැනගන්නවා දැන් දුකක් තියෙනවා කියලා. ඒ දැනගන්නේ විඥානේ. එහෙමයි. උපේක්ෂාවක් ඇති වෙන උපේක්ෂාවක් ඇති වුණාම දැනගන්නවා. ඒ දැනගන්නේ විඥානේ. එහෙනම් මේ දැනගැනීමේ ස්වභාවයටයි කුමක්ද කියන්නේ? විඥානය. එහෙමයි. එහෙනම් ඇසේ දැනගැනීමක් නැත්තම් රූප හඳුන ගන්න බෑ. එහෙමයි ස්වාමීනි. ඇසින් දැනගැනීමේ ස්වභාවය ඇති වෙලා තියෙනකොට තමයි මේ රූප හොඳට හඳුන ගන්න පුළුවන්කම තියෙන්නේ. තේරුණා නේද? දැන් බලන්න අපි හිතමු කෙනෙක් මැරුණා කියලා. එයාගේ ඇහි දැනගැනීමේ ස්වභාවය තියෙනවද? නැහැ ස්වාමීනි. එහෙමයි. එයාට රූප හඳුන ගන්න පුළුවන්ද? බැහැ. ඉතින් එයාට රූප පිළිබඳ චේතනාවක් තියෙනවද? නැහැ. එහෙනම් විඥානේ රූපයත් එක්ක බැඳලා තියෙනකම් විතරයි මේ සෙල්ලම තියෙන්නේ. එහෙමයි. එහෙනම් ඔය ආයුෂ ඉවර වෙද්දී විඥානේ මොකද වෙන්නේ? මේ කයෙන් කය අතාරිනවා. එහෙමයි. ඒතර මොකද ඉන්න ශරීරෙත් එක්ක බැඳලා තියෙන උණුසුම නැති වෙලා යනවා. උණුසුම නැති වෙච්ච ගමන් මොකද වෙන්නේ? පඨවි ධාතුව කුණු වෙලා යනවා. එහෙමයි. තේජෝ ධාතුව කුණු වෙලා යනවා. වායු ධාතුව කුණු වෙලා යනවා. බුද්ධම සුන්දර ආශ්චර්ය අద్භූත දෙයක්. එහෙමයි ස්වාමීනි. තථාගතයන් වහන්සේ අවබෝධ කරනවා. ඒතර මෙවන් කාරණා තමයි ප්‍රඥාවක් නැතුව නුනුවණින් හිතලා අර අපි අර කිව්ව කය පායාසරට තමයි මොකද කරේ ওই විඥානේ. එහෙමයි. ওই විඥානේ බලන්න තමයි අර පෙති පෙති ගහලා කපනවා. උණු වතුර මුට්ටිය දාලා තම්බනවා. මතකනේ පායාසරය සූත්‍රය. මතක නේද? අර පැත්තම ඊට පස්සේ බිල්ල හිර කරලා මරනවා මේ විඥානේ පිට වෙන හැටි බලන්න කිරිවලා. ඒක තැනක තිබුණ මට මතකේ හරියටම නෑ ඔය විඥානේ පිට වෙනවා මම දැක්කේ නෑ කිව්වට පස්සේ ඒතර ඒ ලස්සන කාරණාවක් කියනවා ඒ තියෙන තැන මට මතක නෑ. එහෙමයි ස්වාමී. ඒක අහනවා ඊට පස්සේ ඒක රහතන් වහන්සේට මම අහන්නේ. දැන් යකඩයක් තියෙනවා. එහෙමයි. මේ යකඩේ තද රස්නයකින් දියරමේ ස්වභාවයට පත් කරනවා. එහෙමයි. එතකොට දැන් යකඩේ තියෙන ගොරෝසුමේ ස්වභාවය නැති වෙලා දියරමේ ස්වභාවයට පත් වුණා. ඊට පස්සේ ඒ කෙනාගෙන් අහනවා දැන් එතකොට මේ දියරමේ ගොරෝසුමේ ස්වභාවය නැති වෙලා දියරමේ ස්වභාවයට පත් වෙනකොට ඒකෙ තිබිච්ච ගොරෝසුමේ ස්වභාවය ඉවත් වෙලා යනවා ඔබ දැක්කද කියලා. කියව ගන්න තේරුණාද? එහෙමයි ස්වාමී. ගොරෝසුමේ ස්වභාවය ඉවත් වෙලා යනවා ඔබ දැක්කද කියලා අහනවා. නෑ කියනවා. ඊටත් වඩා සිවුම් කියන විඥානය කියන එක.
එහෙමයි ස්වාමීනි. ඊටත් වඩා සිවුම් කියනවා මේ විඥානේ කය අතහැරලා යනවා කියලා දකින්නවා කියන ඊටත් වඩා සිවුම් එකක් කියනවා. එහෙමයි. ඒකට තමයි ප්‍රතිපදාව දේශනා කරන්නේ කොහොමද? දිවස පුරිසිදු කරගෙන ආර්ය ශ්‍රාවකයෙකුට දකින්න පුළුවන් කියනවා. එහෙමයි. ඒකෙන් තමයි චතුප්පා ඥානෙ උපදින්නේ. එහෙමයි. මේ විඥානෙත් එක්ක කය බැඳීලා තියෙන එක අවබෝධ කරගන්න පුළුවන් ප්‍රඥාව දිනු කරපු කෙනාට. එහෙයි. හැබැයි යාට දිවස පිරිසිදු දෙලා නැත්තම් විඥානේ අතහරිනව පේන්නේ නැහැ යාට. එහෙමයි. තව තැනක ගිහිල්ලා අල්ලනව පේන්නේත් නැහැ. එහෙමයි. ඒක පේන්නේ චතුප්පා ඥානෙට. එහෙමයි ස්වාමීනි. ඒක පේන්නේ චතුප්පා ඥානෙට. එහෙයි. ඒතර ඒක ප්‍රඥාවට පේන්නේ නැහැ. එහෙමයි. අසිරිමත් දෙයක් මේ එකිනෙක දකින්න පුළුවන් අපි උත්සාහ කරන්නේම අපිට තියෙන කුඩා ප්‍රඥාවෙන් ඒක මේ ඒකනේ වැඩේ කරලා තියෙන්නේ. ප්‍රඥාවෙන් තමන්ගේ ජීවිතයට බද්ධ වෙලා තියෙන විඥානකය හඳුනා ගන්න පුළුවන්. එහෙමයි ස්වාමීනි. හැබැයි අතහැරලා යන තවත් තැනකට ගිහින් පිහිටන විඥානේ ඒ ප්‍රඥාවට පේන්නේ. එහෙමයි. ඒක පේන්නේ දිවසට. එහෙයි. ඒතර බලන්න මේවා එකිනෙකට වෙන් වෙන් වශයෙන් තේරුම් ගන්න බැරුණාට පස්සේනේ මේ ධර්මයේ අප මේ තමන් මේක නිකන් අර මේ අපබ්‍රංශයක් කරගෙන ප්‍රශ්න ගොඩක් හදාගෙන විනාශයක් කරගන්නවනේ මේක. ස්වාමීනි මෙතරම් ගම්භීර ධර්ම කාරණා සාතුන් වහන්සේ කෙරේ ශ්‍රද්ධාව නොවන්න. ඒකයි ගම්භීර ධර්මකට ඉස්සෙල්ලම උපදින්න ඕන නිසා ශ්‍රද්ධාවනේ. එහෙමයි ස්වාමී. ඒකනේ භාගතුනා දේශනා කරලා දැන් ඔන්න මම ධර්මයේ කියන්න හදන්නේ ශ්‍රද්ධාව මුදත්වා කියලා. එහෙමයි. දැන් ඒතර මේ කන්නේ මාගෙන අපි ඉන්න පුරුදු වෙනවා කියන්නේ මේ කුමක්ද මේ මුදන්නේ තමයි ශ්‍රද්ධාව. එහෙමයි. දැන් සමහර අය ඉන්නවා ඒ තමයි ශ්‍රද්ධාව තියෙනවා කියලා තේරෙන්නේ නැහැ. ඇත්තටම අපි මේ භාගතුන් වහන්සේ වදාළ පිවිතුරු ධර්මය අපි ශ්‍රවණය කරන්න කන් යොමන්න අපි මහන්සි ගන්නවා කියන්නේ ශ්‍රද්ධාව තමයි මුදන්නේ. විශ්වාසනේ එයා උපද්දවන්නේ. එහෙයි. ස්වාමීනි දැන් අපි හිතමු අපේ ධර්මයේ නොහැටි යනවා කියලා පළමු අදියරේ. ඒ නමුත් ඒකාන්ත කොට භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මයේ සත්‍යයි. භාග්‍යවතුන් වහන්සේ සත්‍යයි මම උත්සාහ කරනවා කියන අදහසට ඒක තමයි එන්න ඕන. එහෙමයි ස්වාමීනි. ඒක තමයි සත්පුරුෂ නුවණ තියෙන කෙනෙක්ගේ ස්වභාවය. එහෙමයි. මගේ තාම ප්‍රඥාව වැඩෙන්නේ නැතුව ඇති, සිහිය වැඩෙන්නේ නැතුව ඇති. එහෙමයි. ඒ නිසා මට මේක තාම වැටහෙන්නේ නැත්තේ. මම නැවත ප්‍රඥාව වැඩෙනකම් මම මේක ශ්‍රවණය කරනවා කියලා අදහස හිටියන් ඉවරයිනේ. එහෙමයි ස්වාමී. තේරෙනව නේද? ඒතර විවිධ දේවල් අපබ්‍රංශ ඔස්සේ ගිහලා රැවටින්නේ නැහනේ. එහෙමයි ස්වාමීනි. ඒතර බුදුරජාණන් දේශනා කළා වුණාද විඥානය ගැන මම හිතනවා යම් ප්‍රමාණයකට තේරුම් ගන්න කෙනෙකුට එහෙමයි. එතකොට මේ හැකියාව තියෙනවා. එතකොට විඥානේ හට ගැනීම අවබෝධ කරනවා කියලා. එහෙමයි ස්වාමීනි. කොහොමද විඥානය හටගන්නේ? සංස්කාර හට ගැනීමෙන් විඥානය හට ගන්නවා කියලා කියනවා. සංස්කාර හට ගැනීමෙන්ම විඥානය හට ගන්නවා කියනවා. එහෙමයි ස්වාමීනි. ඒතර සංස්කාර කියේ කොහොමද? කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර. එහෙයි. ඒතර බලන්න කාය සංකාර කියේ ආස්වාස ප්‍රස්වාස. එහෙමයි. ආස්වාස ප්‍රස්වාස මේකට සකස් වීමත් එක්කමයි විඥාන දැනගැනීමේ ස්වභාවය අපේ ජීවිතේට උපදින පටන් ගන්න. එහෙමයි ස්වාමීනි. ඒතර බලන්න දැන් මුලින්ම අපේ මේ විඥාන හය උපදින පටන් ගත්තේ කොමක් එකද? ආස්වාස ප්‍රස්වාස අපේ ජීවිතය තුළ වැඩ කරන්න පටන් ගන්නකොටම දැනගැනීමේ ස්වභාවය අපේ ජීවිතෙත් එක්ක බද්ධ වෙන පටන් ගත්තා. එහෙමයි. ඒක කියන්නේ සංස්කාර ඇති කල්ලි විඥානය ඇත. එහෙමයි ස්වාමී. සංකාර උපදිනකොටම විඥානය උපදිනවා. එහෙයි. සංකාර නැතිවීමෙන් විඥාන නැති වෙනවා. එහෙයි. එතකොට එහෙනම් මේ විඥාන නිරුද්ධ වෙන මාර්ගය කොහොමද? ආර්ය අෂ්ටාංග මාර්ගය. ඒතර කාය සංකාරය විතර එහෙනම් ආස්වාස ප්‍රස්වාස කියන එක අපේ ජීවිතෙත් එක්ක බද්ධ වෙනකොටම ඇස මුල් වෙලා, කන මුල් වෙලා, නාසය මුල් වෙලා, දිව මුල් වෙලා, කය මුල් වෙලා, මනස මුල් වෙලා මොකද්ද වෙන්නේ? විඥානේ. විඥාන කාය හය හට ගන්න. එහෙමයි. කියන්නේ මේ මුල් වෙලා දැනගැනීමේ ස්වභාවය සංවේදී වෙන්න පටන් ගන්නවා. එහෙමයි. තේරෙනව නේද? එහෙමයි ස්වාමී. ඒතර ඒකයි බුදුරජාණන් දේශනා කළේ. එතකොට මේ කයයි මේ ආයුෂ උණුසුම විඥානේ. ඒතර දැන් මේ තුන අපි නැති වෙනකොට ආස්වාස් ප්‍රස්වාස වල ක්‍රියාකාරීත්වය මොකද වෙන්නේ? නැති වෙලා යනවානේ. එහෙමයි. එහෙනම් ආස්වාස් ප්‍රස්වාස තියෙනකන් විඥානේ තියෙනවා. විඥානේ තියෙනකන් ආස්වාස් ප්‍රස්වාස තියෙනවා. එහෙමයි. හරි පුදුම දෙයක් ඒක. තේරුණා නේද? එහෙමයි ස්වාමී. ඒතර මේ දෙකේ සම්බන්ධයක් තියෙනවා. ඊළඟ විස්තර කරනවා ඊළඟ එක සංස්කාරය. කාය සංස්කාරය. කාය සංස්කාර, වචී සංස්කාර. විතක්ක ਵਿਚාර ඇති කල්ලි. ඒතර මේ විඥානය ඇත. විතක්ක ਵਿਚාර උපදිනකොට විඥානය උපදී.
විතක්ක ਵਿਚාර නැතිවීමෙන් විඥානේ නැති වෙයි. විතක්ක ਵਿਚාර නිරුද්ධ වෙනකොට විඥාන නිරුද්ධ වෙලා යනවා. ඒතර එහෙනම් විතක්ක ਵਿਚාර කියලා කියන්නේ අපි මේ වචනත් එක්කම මේ තියෙන විතක්ක ਵਿਚාර කියන එක. අපි හැමතිස්සෙම මේ කතා කරන්නේ මේ විතර්කත් එක්ක. කතා කරන්නේ විතර්කත් එක්ක. අපි තනියෙන් කතා කරන අවස්ථා නැද්ද නිකන් තනියෙන් ඉන්නකොට? තියෙනවා ස්වාමීනි. දැන් අපි කෙනෙක් එක්ක කතා කරනකොට අපිට තේරෙන්නේ ආධ්‍යාත්මික විතර්කයක් තියෙනවා කියලා. තනියෙන් කතා කරන අවස්ථා නැද්ද බලන්නකෝ. බහුල වශයෙන් ඔය කතාවට මේ ඇබ්බැහිලා ඉන්න කට්ටිය තනියෙන් කතා කරනවා. ඒ කියන්නේ මොකද්ද විතර්ක තියෙන්නේ එතකොට? විතර්කත් එක්කම කොහොමද තියෙන්නේ? දැනගැනීමේ ස්වභාවය තමයි තියෙන්නේ. ඒක සිහියෙන් තමයි තේරුම් ගන්න තියෙන්නේ. එහෙමයි. ඒක කියන්නේ ප්‍රඥාවෙන් ආරි ශ්‍රාවකයා අවබෝධ කරගන්නවා කියන කාය සංකාර ඇතිකල්ලි, වචී සංකාර ඇතිකල්ලි, චිත්ත සංකාර ඇතිකල්ලි දැනගැනීමේ ස්වභාවය තියෙනවා. එහෙමයි. තේරුණා නේද? ඒ ටික නැති කල්ලි දැනගැනීමේ ස්වභාවය නැති වෙලා යනවා. ඊළඟට බලන්න චිත්ත සංකාර. චිත්ත සංකාර කියන්නේ මොකද්ද? විඳීමේ හැකියාවයි හඳුනා ගැනීමේ හැකියාවයි. ඒතර විඳීමේ හැකියාවයි හඳුනා ගැනීමේ හැකියාව ඇති කල්හිමයි දැනගැනීමේ හැකියාවත් ඇති වෙන්නේ. එහෙමයි. බලන්න මේ දෙක එකට ප්‍රතිබද්ධ වෙලා තියෙන හැටි නිකන්. එහෙයි. තේරුණා නේද? විඳීමේ හැකියාවයි හඳුනා ගැනීමේ හැකියාවයි දෙක ඇති කල්ලිම මොකක්ද වෙන්නේ? දැනගැනීමේ හැකියාවත් අපට ලැබෙනවා. එහෙමයි ස්වාමීනි. දැනගැනීමේ හැකියාවත් ලැබෙනවා. එහෙයි. ඒතර මේක සිතත් එක්ක සම්බන්ධ එකක් එතකොට. ඒතර විඳීමේ හැකියාව කියන එක සිතත් එක්ක සම්බන්ධ එකක්. ඒකයි චිත්ත සංකාර වලට අයිති. එහෙමයි. හඳුනා ගැනීමේ හැකියාවත් අයිති වෙන සිතත් එක්ක සම්බන්ධ එකක්. එහෙමයි. දැන් බලන්න සාමාන්‍යයෙන් අපි ඇසෙන් යමක් විඳින්න පටන් ගන්නකොටම හඳුනා ගන්න පටන් ගන්නකොට කියලා කියන්නේම දැනගැනීමේ ස්වභාවය එතන තියෙනවා කියන එකයි. එතකොට ඒ දෙක එකිනෙකට අන්‍යෝන්‍ය සම්බන්ධ තියෙනවා. එහෙමයි. ඒතර දැනගැනීමේ ස්වභාවයත් එක්කම විඳීමේ හඳුනා ගැනීමේ හැකියාව ඇති වෙනවා. විඳීමේ හඳුනා ගැනීමේ හැකියාවත් එක්කම දැනගැනීමේ ස්වභාවය තියෙනවා. අන්‍යෝන්‍ය සම්බන්ධය. චිත්ත සංකාර. චිත්ත සංකාර. එහෙමයි ස්වාමීනි. සමහර දේශනාවල භාගතුන් වහන්සේ හරි පුදුමයි හරි ආශ්චර්යයි. එහෙමයි. මේ විඥානේ නාම රූප ඇති කල්ලි විඥානය ඇත විඥානය ඇති කල්ලි නාම රූප ඇත කියලා එහෙම පරයයකින් විස්තර කරනවා. එහෙමයි. මේ දේශනාව විස්තර කරන්නේ සංස්කාරات එක්ක තමයි කියන විඥානේ. දැන් බලන්න ආරි ශ්‍රාවකයා දකින්නවා. එහෙමයි. කොහොමද දකින්නේ? කාය සංකාරයි, වචී සංකාරයි, චිත්ත සංකාරයි එක තමයි දැනගැනීමේ ස්වභාවය අපේ ජීවිතෙත් එක්ක සම්බන්ධ වෙලා තියෙන්නේ කියලා යාට ප්‍රඥාවෙන් අවබෝධ වෙනවා. එහෙමයි. ඒ ස්වභාවයන් තුර නැතිවීමෙන් කියන්නේ කාය සංකාරය, වචී සංකාරය, චිත්ත සංකාරය කියන ස්වභාවයන් තුන තමන්ගේ ජීවිතෙන් නැති වෙනකොටම තමන්ගේ ජීවිතෙත් එක්ක සම්බන්ධ වෙලා තියෙන දැනගැනීමේ ස්වභාවය මොකද නැති වෙලා යනවා. එහෙමයි. ඒක නැති වෙලා යනවා. එහෙයි. එහෙනම් තේරුම් ගන්න ඕනේ නම් ආර්ය ඕක අවබෝධයක් කියනවා. එතකොට විඤ්ඤාණ නිරුද්ධ වෙන හේතුච වැඩපිළිවෙල කොහොමද? සම්මා දිට්ඨිය වැඩෙනවා කියලා කියන්නේ. විඤ්ඤාණයට තියෙන යම් අනෝබෝධයක් ඇද්ද අනෝබෝධ නැති වෙලා යනවා. එහෙමයි. සම්මා දිට්ඨිය වැඩෙනකොට එහෙමයි. සම්මා දිට්ඨිය වැඩෙන ශ්‍රාවකයට තමයි ඇහැ රූප එකතු වෙනකොට විඤ්ඤාණය ඇති වෙනවා කියලා දකින්නේ. තේරුණා නේද? සම්මා දිට්ඨියත් එක්ක තමයි අනුග්‍රහ කරන්නේ ඒකට. එහෙමයි. එතකොට කණයි ශබ්ද එකතු වෙනකොට විඤ්ඤාණය හට ගන්නවා කියලා තීරුම් ගන්නේ සම්මා දිට්ඨියත් එක්ක. එහෙමයි. එතකොට බලන්න මේ සම්මා දිට්ඨියෙන් යුතු ශ්‍රාවකයාට එතකොට මේ විඥානයේ මේ හේතුන්ගෙන් හටගන්න ස්වභාවය ප්‍රකට වෙනකොට හේතු නැති වෙනකොට නැති වෙලා යනවා කියලා ප්‍රකට වෙනකොට ඒ විඥානයත් එක්ක ආධ්‍යාත්මී තෘෂ්ණාවෙන් ගැට ගැසීමක් ඇද්දේ තෘෂ්ණාවෙ හිතේ නිදහස් වෙලා යනවා. එහෙමයි ස්වාමීනි. විඥාන නිරුද්ධ වෙනවා කියලා කියන්නේ ඒකට. එහෙයි. විඥාන නිරුද්ධ වෙලා යනවා. නිදහස්. එහෙයි. එතකොට රහතන් වහන්සේ කියලා කියන්නේ නිදහස් වෙච්ච ඇසක් තියෙනවා. එහෙමයි. නිදහස් වෙච්ච කනක් තියෙනවා. කොහොමද නිදහස් වෙලා තියෙන්නේ? අවිද්‍යාවෙනු තෘෂ්ණාවෙනු නිදහස්. එහෙමයි ස්වාමීනි. රහතන් වහන්සේට තථාගතයන් වහන්සේට අවිද්‍යාවෙනු තෘෂ්ණාවෙනු නිදහස් වෙච්ච නාසයක් තියෙනවා. එහෙමයි. අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් නිදහස් වෙච්ච දිවක් තියෙනවා. අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් නිදහස් වෙච්ච කයක් තියෙනවා. අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් නිදහස් වෙච්ච මනසක් තියෙනවා. තථාගතයන් වහන්සේට රහතන් වහන්සේට. එහෙමයි ස්වාමීනි. ඒතර අනිත් දැන් මාර්ගඵලලාභී ශ්‍රාවකයන්ගේ පවා ආයසන කන්නාසි දිවකය මනස යම් අවිද්‍යාවක් තියෙනවා. එහෙමයි.
දුර වෙලා නැහැ නේ සම්පූර්ණ. එහෙමයි. ඒ නිසා තමයි තෘෂ්ණාව තියෙන්නේ. එහෙයි ස්වාමීනි. ඒතර බලන්න ආරි ශ්‍රාවකයෝ ওই විදියට දැන් හේතුඵල ධර්ම විමසනවා කියලා කියන්නේ. ඒක සම්මා සංකල්පයට අයිති. ඒතකොට ආරි ශ්‍රාවකයෝ. ඒතර සම්මා සංකල්ප වලින් මොකද වෙන්නේ? අවිද්‍යාව දුරු කරනවා, තෘෂ්ණාවෙන් නිදහස් වෙලා යනවා. එහෙමයි. අවිද්‍යාව දුරු වෙනවා, තෘෂ්ණාවෙන් නිදහස් වෙලා යනවා. ඒතර සම්මා වාචා වැඩෙන්න මොකද වෙන්නේ? අවිද්‍යාවෙන් හිත නිදහස් වෙනවා, තෘෂ්ණාවෙන් නිදහස් වෙනවා. එහෙමයි. සම්මා කම්මන්තේ වැඩෙනකොට අවිද්‍යාවෙන් නිදහස් වෙනවා, තෘෂ්ණාවෙන් නිදහස් වෙනවා. ඒතර බලන්න මේ සම්මා වාචා වැඩෙනකොට. ඒතර සම්මා වාචා වැඩෙන්නේ කාගේ? සම්මා සංකල්ප වැඩිච්ච කෙනාගේ. එහෙමයි. සම්මා සංකල්ප වැඩෙන්නේ කාටද? සම්මා දිට්ඨිය වැඩිච්ච කෙනාගේ. ඒතර අපි දැන් ආරියෂ්ඨාංග මාර්ගයේ ඊළඟට අපි කතා කරන් ඉන්නේ. ඒතර බොහොම ලස්සනට, බොහොම සුන්දරව, විශ්මිතව, ගම්බීරව බුදුරජාණන් වහන්සේ මේ සම්මා දිට්ඨිය වැඩිච්ච කෙනාගේ ඇති වෙන සම්මා සංකල්ප පිළිබඳ පුදුම ලස්සන විශ්මිත විග්‍රහයක් තියෙනවා. එහෙමයි. ස්වාමීනි පරිපූර්ණ වශයෙන් අපිට අවබෝධයක් නැතත් යම් පමණ මේ නම් සත්‍ය ධර්මයයි කියලා සාතුන් වහන්සේ කෙරෙහි තියෙන ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් අපි මඟට පැමිණිලා මේ සම්මාදිට්ඨියට පැමිණිලා මේ සම්මා සංකල්පයේ හිතේ වඩනවා. සම්මා වචනේ පුරුදු පුහුණු කරගන්නවා. ඒ වෑයම පවත්වාගෙන යන්න පුළුවන් වෙනවද අපිට? අනිවාර්යයෙන්. ඒක පවත්වාගෙන යන්න තියෙන කෙලින්ම සම්මා දිට්ඨියනුයි, සම්මා සතියනුයි, සම්මා වායාමිනුයි තමයි නැවත නැවත ඒක පවත්වන්න තියෙන්නේ. එහෙමයි. ඒක ලස්සනට මහා චත්තාරී සූත්‍රය විස්තර කරනවා. මේ කරුණු තුනෙන් තමයි කියන සම්පූර්ණ මේ ආර්ය මාර්ගයෙන් වැඩෙන්නේ. එහෙමයි. ඒතර ඒකට මුල් වෙන්නේ කොහොමද? ශ්‍රද්ධාව. එහෙමයි. ශ්‍රද්ධාවෙන් තමයි අපිට එයාට ලොකු අවබෝධයක් නැති වුණත් පටිච්ච සමුප්පාදය ගැනම ලොකු අවබෝධයක් නැති වුණා ස්වාමීනි මඟ වැඩෙනකොට අනිවාර්යෙන් ඒතකොට මේ මඟ වැඩෙනකොට සති සම්පජාන්නේ බලවත් වෙනකොට ටික ටික පටිච්ච සමුප්පාදයේ මේ කියන කාරණා අර්ථ ප්‍රකට වෙන්න පටන් ගන්නවා. එහෙමයි ස්වාමීනි. ඉතින් සති සම්පජාන්නේ වැඩෙන ගන්නම් ඉතින් ඒක මේ වැඩේ කියලා කියන්න බෑ. එහෙමයි. ඉතින් ඒ නිසා ඇත්තට මේ පිරිස සතුටු වෙන්න පුළුවන්. මේ උදාර වූ දුර්ලභ වූ ප්‍රඥාලාභ දෙව් මිනිස් ලෝකයාගේ චිත්තසංතානෙ පද්දවමින් එහෙමයි. කල්ප ගන්නකට දුර්ලභ සසර දුක් ක්ෂය කරන ඒ ආශ්චර්ය අద్භූත දහමකට සිත් පහන් කරවමින් අනිත් කට්ටියගේ චිත්තසංතානවල. ඒතර මේ පහන් භවෙන් ඒ කෙනාගේ චිත්තසංතාන තුළ යෝනිසෝ මනසිකාරය උපද්දමින් එහෙමයි. මේවන සුන්දර දහම් කතිකාවකටයි මේ අනුග්‍රහ කළේ. එහෙමයි. ඒ නිසා සසර පුරාවට තමන්ගේ ජීවිතේ ඒ දුක්ගින්දර නිවන යෝනිසෝ මනසිකාරයෙන් හිත වැළඳ ගන්න, ශ්‍රද්ධාවෙන් හිත වැළඳ ගන්න, ඇසුරක් ලබන්නට එහෙමයි. ධර්මයේ ශ්‍රවණය කරන්නට අනිවාර්යයෙන් මේ පින අනුග්‍රහ කරනවා. එහෙමයි. ඉතින් බුදුරජාණන් වහන්සේ කාලේ සමහර විට භාග්‍යතුන් වහන්සේගේ මේ ඉදිරියේදීම සමහර විට මේ ධර්මය අවබෝධ කළේ සමහර සසර පුරාවට මේ ධර්ම දාණයෙන් අනුග්‍රහ කරපු පිරිස. ඒ මහා පුණ්‍ය බලය නිසා. එහෙමයි. ඉතින් ඒ නිසා මේ පින්වත් සියලු දෙනාටමත් මේ උදාර පිණින් සසර දුක් දුරු කර ගන්නටම හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාට තිරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අද දවසෙත් මේ භාග්‍යවතුන් වහන්සේ වදාළ උත්තම විස්මිත ධර්මයේ පිළිබඳව ප්‍රසාද සිත් ඇති කරමින් අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ උතුම් ශ්‍රී සද්ධර්මයේ පවසා වදාලා. ඉතින් අපට අනුකම්පා ඇති පූජනීය මහා සංඝරත්නය අපි හැමදෙනාම ආදර ගෞරවයෙන් වන්දනමාන කරගනිමු. ස්වාමීනි අපගේ නමස්කාරය වේවා. ස්වාමීනි මේ පුණ්‍යානුමෝදනාව සිදු කරන මොහොත අපට අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාවත් සිදු කරන සේක්වා. අවසරයි ස්වාමීනි. කාරුණික පින්වත්නි අද දින දහම් කැඩපත ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ කඩවත ගෝණ හේනයන් ලිපිනේ පදිංචි පින්වත් සුසිලා ජයසේකර මහත්මිය සහ සුනීතා ජයසේකර පින්බර මහත්මීන් විසින්. ඉතින් මේ පින්වතුන් විසින් රැස් කළා උදාර පින අපගේ කල්යාණ මිත්‍ර ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරුවනට අනගාരികා මෑණිවරුන්ට උපාසක දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාදයේ දෙවියන්ගේ දෙහිමි රැකවරණය සැලසේවා. ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. මේ වගේම රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් ගටිකාර බ්‍රහ්මරාජයා, සාම්පති සනන් කුමාර බ්‍රහ්මරාජයා, සක්දෙවිඳුන්, ඒ වගේම
සෙම්පති දෙවිවරු විරෝධ විරූපාක්ෂ වෛශ්‍රවණ දතරාස්ත කියන සතරවරන් රජදරුවන් ස්කන්ධය පුතු සුමන සමන් දිව්‍ය රාජයාට ආලවක දෙවියන්ට ඒ වගේම ජනවසභ දෙවියන්ටත් මේ ස්ථානට ආරක්ෂාව සපයන සියලු දෙවිවරුන්ට සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන සියලු දෙවිවරුන්ටත් ලෝකපාලක දෙවිවරුන්ටත් ශ්‍රී මහා බෝරජාණන් වහන්සේලා ආරක්ෂා කරන ශ්‍රී ධාතුන් වහන්සේලා ආරක්ෂා කරන සියලු දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දැහැමි රැකවරණය පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරුවනට සලසා දෙත්වා දිව්‍යෝද තුන් ධර්මය අවබෝධ කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් අපවත් වී වදාළ පින්වත් සෝම නායක ස්වාමිපාදයන්න් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. පරලෝකයෙන් සැපවත් වේවා. සසර දුකින් අත් මිදේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. දෙනියාය කොටපොළ පදිංචිව සිට මිය පරලොව ගිය මීට වසර 20කට පෙර ඩී.ඩී. ජයසේකර පියාණන්, මීට වසර 4කට පෙර මිය පරලොව ගිය කර්ලිනා ජයසේකර මෑණියන්ට, ඒ වගේ මිය පරලොව ගිය ඉෂාරා අබේසේකර දියණියට, සුනිල් ජයසේකර මහත්මයාට, එස්.එච්. ප්‍රේමදාස, ඒ වගේම තිස්ස සොහොයුරාට, කුමාරී සොහොයුරියට මේ පින් අනුමෝදන් වේවා. දායකත්වයේ දරු සියලු දෙනා නම් පවුල්වල සියලු දෙනා නම් මිය පරලොව ගිය සියලු ඥාතීන්ට පරලොව සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කළ සියලු පින් ඒ පින්වත් සුසීලා ජයසේකර මහත්මිය, සුනීතා ජයසේකර මහත්මිය, ඒ වගේම ඩී.පී. පසින්දු චතුරංග පුතුණුවන්, ඉසාරා සෙව්වන්දි දියණිය, ඖෂධ සුවේන් පුතුණුවන්ට, තරුෂී දියණියගේ ඇතුළේ දරුවන්ගේ අධ්‍යාපන සියලු කටයුතු සඵල වේවා. ධාර්මික වැඩ කටයුතු සඵල වේවා. චාමර ගයන් පුතුණුවන්ගේ ධාර්මික ව්‍යාපට කටයුතු සඵල වේවා. අලුත උපන් සිඟිති දියණියට සහ හර්ෂිනී දියණියට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජිකාවන්ටත්, ඒ වගේම ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් උතුම් ධර්මය අවබෝධ කරන්නටම මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අදත් අපට අනුකම්පාවෙන් මේ භාග්‍යවතුන් වහන්සේ වදාළ උත්තම ශ්‍රී සද්ධර්මයේ අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ පෙන්වා වදාළ ඒ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ ලෝකයට දායාද කොට ගනිමින් මේ මොහොතේ ධර්ම දානමය පින්කම ලෙසින් අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වන්ත මහ සංඝරුවන සුවපත් වේවා. පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අද සදැහැති දායකත්වයේ දරන්නට යෙදුන කඩවත ගෝණහේන යන ලිපිනේ පදිංචි පින්වත් සුසිලා ජයසේකර මහත්මිය, ඒ වගේම සුනීතා ජයසේකර පින්වන්ත මහත්මිය ඇතුළු එපින ඇති හැම දෙනාමත් පින්වන්ත ඔබ හැම දෙනාමත් අපි තාම දයාසිතින් සිහිපත් කරගන්නවා. ඉතින් අපි ඔබට සුපුරුදු ලෙසින් ආරාධනා කරනවා පින්වන්ත ඔබටත් අවස්ථාව තිබෙනවා මේ උතුම් සදහම් පිළිසඳරෙහි සදැහැති දායකත්ව බරපැන වෙන් කරගන්මින් උතුම් ධර්ම දානමය පින්කම සිදු කරගන්න. 071 232 88 දුරකථන මාර්ගය ඔස්සේ පිළිබඳව කරුණු විමසන්න කියලා අපි තාම දයාවෙන් ඔබට ආරාධනා කරගන්නවා. එහෙමනම් ඒ පූජනීය මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් දහම් කැඩපත සදහම් පිළිසඳර යලි ඔබට සමීප කරමින් නැවත අපි ඔබ මුණ ගැහෙන්නම්. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.